12:45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය මොහාන් පෙරේරා ප්‍රකාශය TDK ජයන්ත. ජගත් සංවිධානයේ 76 වෙනි මහා මණ්ඩල සැසිය අද නිව්යෝර්ක්ෙහිදී ආරම්භයි. පුහුණු ශ්‍රමිකයන්ට වැඩි රැකියා අවස්ථා ලබා දෙන්නයි ජනාධිපතිතුමා කුවේටෙන් ඉල්ලීමක් කරයි. 3,15,00,000කට වැඩි එන්නත් රටට ලැබේ. 51%කට මාත්‍රා 2දී අවසන්. කොවිඩ් රෝගීන්ට උපකාර කිරීමට තවත් දුරකථන අංකයක්. උසස් පෙළ සිසුන්ට ෆයිසර් එන්නත දීම ඉක්මනින්ම. රජයේ ජනතාවට දුන් බදු සහන සමගි ජන බලවේගයේ විවේචනයට. ජයන්ත කැටගොඩ මහතා යලිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි. වැලිකඩ සිරකරුවන් පිරිසක් තවදුරටත් විරෝධතාවක. වැලිපස් සහ කළුගල් ප්‍රවාහන බලපත් මාර්ගගත ක්‍රමයට නිකුත් කිරීම 30 වෙනිදා සිට. කැනඩා මහමැතිවරණයේ හිටපු අගමැතිට ජය. ඉන්දියාව සමග ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට තරගයක් අඩුවීමට හේතු හෙළිවේ. ලෝකෝලිබෝල් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට 50 වන තැන. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 76 වන මහා මණ්ඩල සැසිවාරය අද නිව්යෝර්ක්ෙහිදී ආරම්භයි. සමුළුවේ පළමු දේශකයා වන්නේ බ්‍රසීල් ජනාධිපති යාර් බොල්සනාරෝ මහතාය. දෙවනුව ඇමරිකානු ජනාධිපතිවරයා සමුළුව අමතයි. ඉන්පසු මාලදීව ජනාධිපති ඉබ්‍රාහිම් සෝලි සමුළුව අමතනු ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හෙට සමුළුව ඇමතීමට නියමිතව තිබේ. සැසිවාරයට පෙර ජනාධිපතිතුමා රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමගද සාකච්ඡා පාතුම් ලැබේ. එතුමා ඊයේ කුවේට් අගමැති සේක් සබා අල් හමඩ් මහතා සමග සාකච්ඡා කළේය. ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් කුවේටේ සේවය කරන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා පුහුණු ශ්‍රමිකයන්ට තවත් රැකියා අවස්ථා විවර කර දෙන්නයි ඉල්ලීමක් කළේය. වරාය නගරයේ මෙන්ම තවත් ආයෝජන අවස්ථා පිළිබඳවද ජනාධිපතිවරයා කුවේට් අගමැතිවරයාගේ අවධානය යොමු කළේය. මේ දක්වා රටට ලැබී ඇති කොරෝනා එන්නත් සංඛ්‍යාව 3,15,56,000 ඉක්මවා ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අදත් රට පුරා 300කට වැඩි මධ්‍යස්ථාන සංඛ්‍යාවක එන්නත් වැඩසටහන ක්‍රියාත්මකයි. හැකි ඉක්මනින් Tamante මේ එන්නත ලබා ගන්නා ලෙස ඔහු එන්නත් නොගත් සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරයි. මේ වන විට සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව 1,09,00,000කට වැඩි පිරිසකට ලබා දී තිබේ. ඒ දෙවන මාත්‍රාව 90,00,000කට වැඩි පිරිසකට ලබා දී ඇත. ස්පුට්නික් V දෙවන මාත්‍රාව ලබා දීමද දැන් ක්‍රියාත්මකයි. දකුණු ආසියාතික රටවල් අතරින් ගර්භණී මව්වරුන් එන්නත් කළ ප්‍රථම රට ශ්‍රී ලංකාව බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලිද සිල්වා මහත්මිය පවසයි. ගර්භණී කාන්තාවන් එන්නත් කළේ විශේෂිත ක්‍රමවේදයකට අනුවය. ජනතාව බහුලව සිටින ස්ථානවලට ඔවුන්ට කැඳවනු නොලැබීය. මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ ජනතාවගෙන් මිලියන 13කට දැන් පළමු මාත්‍රාව ලබා දී ඇත. එය සමස්ත ජනගහනයෙන් 63%කි. එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස 51% ඉක්මවා තිබේ. ඉතින් අපි එන්නත් කරන්නේ ආරම්භ කළා තාම මාස කිහිපයයි වෙන්නේ. ගොඩක්ම පුද්ගලයන් එන්නත් කරණය කළා තියෙන්නේ සයිනෝෆාම් එන්නතින් මිලියන 10ක් පමණ පළමු එන්නත ලබාගෙන තියෙනවා. ඒ වගේම කොවිෂීල්ඩ් එන්නත ඊළඟට දෙවන ස්ථානයේ සිටින්නේ. එන්න මොඩර්නා සහ ෆයිසර් එන්නත් අපි සමහර දිස්ත්‍රික්කවලට ලබා දුන්නා මේ ජනගහනය ආවරණය කරන්න. ඊට පසුව අපි දකුණු ආසියාතික රටවල් අතරින් ප්‍රථමයෙන්ම ගර්භණී මව්වරුන් එන්නත් කරණයට ලක් කරේ ශ්‍රී ලංකාව. වැඩසටහනක් විදිහට සියලුම ගර්භණී මව්වරුන් ආවරණය කිරීමේ ඉලක්කය මත. මේ අනුව අපි දැනට 80%ක් 90ක් පමණ ආවරණයක් ලබාගෙන තියෙනවා. ගර්භණී මව්වරුන් එන්නත් කරණය කිරීම තුලිනුත් මම හිතන්නේ මේකේ ප්‍රධානම අරමුණ උනේ අපිට ගර්භණී මව්වරුන් එන්නත් කරණය මව්වරුන්ට ඇතිවන සංකුලතාවයන් අවම කරලා මාතෘ මරණයක් සිද්ධ වීම වළක්වා ගන්න. කොවිඩ් රෝගීන්ට උපකාර කිරීම සඳහා දුරකථනය ඔස්සේ සේවා රැසක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ හිටපු සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පවසයි. රෝගියෙකුට ඕනෑම මොහොතක ඕනෑම ප්‍රධාන ජංගම දුරකථන ජාලයක 247 අංක ඇමතීමෙන් වෛද්‍යවරයෙකු හා සම්බන්ධ විය හැකිය. එහිදී රෝගයට දාළ උපදෙස් ලැබේ. 19.4 අංකය මගින් ක්‍රියාත්මක වන්නේ කෙටි පණිවුඩ සේවාවකි. එහිදී රෝගයා තමන්ගේ තත්ත්වය කෙටි පණිවුඩයක් මගින් යොමු කළ යුතුය. මේ විශේෂත්වය තමයි ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ සියලුම
කාණ්ඩ මහාචාර්යවරු විශේෂඥ වෛද්‍යවරුන් සිට අනිත් වෛද්‍යවරුන් එහෙම නැත්නම් කනිෂ්ඨ වෛද්‍යවරුන් වෛද්‍ය ශිෂ්‍යයන් සියලු දෙනාම එකතු වෙලා කරන සේවයක් මේක සම්පූර්ණ ස්වේච්ඡා සේවයක් මේ අවස්ථාවේ අපිට දැනට 1000ක් පවන ස්වේච්ඡාවෙන් ඉන්නවා මේදී සිදුවෙන තව දෙයක් තමයි අපි තොරතුරු ලබා ගත්තට පස්සේ WhatsApp සමූහයන් ඔස්සේ වෛද්‍යවරුන් එකතු වෙලා ඒවා සාකච්ඡා කරලා ඒ රෝගියාට වැඩිපුර මොන හරි ප්‍රතිකාර අවශ්‍ය නම් සේවාවන් අවශ්‍ය නම් නැවත ඒ රෝගියාට කතා කරලා ඒ සේවාව ලබා දෙනවා මේ අත්දැකීම් අනුව අපිට දෙන්න පුළුවන් පණිවිඩ කීපයක් තියෙනවා කියන්නේ ඔබට සැකයක් තියෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් වලට යොමු වෙන්න. ඔබ නිවෙස්ගත වෙන්න නම් විවේක ගැනීම ඉතා වැදගත්. දියර වර්ග ගැනීම අතිශය වැදගත් වෙනවා. පෝෂදායක ආහාර ගැනීම වැදගත් වෙනවා. වාතාශ්‍රය වැදගත් වෙනවා. ඊළඟට බොහොම දෙනා දැන් අහන ප්‍රශ්නයක් තමයි නෑවට කමක් නැද්ද කියන එක. නෑවට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් අපොස උසස් පෙළ සිසුන්ගේ විෂය නිර්දේශය අවසන් කිරීමට නොහැකීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇතැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. විභාග කොමසාරිස්වරයා සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා නගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කීවේය. උසස් පෙළ සිසුන්ට මුලින්ම ෆයිසර් එන්නත ලබා දීමේ වැඩසටහනක්ද සැලසුම් කර තිබේ. ගුරු විදුහල්පති සංගම් අතර විවිධ ගැටුම් ආරම්භ වී ඇති බව වාර්තා වේ. ඇතැම් සංගම් වර්ජනය අවසන් කර ඇත. ඒත් ලංකා ගුරු සංගමේ සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් විදුහල්පති සංගම් කරන ප්‍රකාශ අසත්‍ය බවයි. උසස් පෙළ සිසුන්ගේ ඉල්ලුම්පත් විභාග දෙපාර්තමේන්තුවට යොමු කිරීමට විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය ඉකුත්දා තීරණය කළේය. වරාය හා ගුවන්තොටුපොළ බදු පනත යටතේ නියෝග 5ක් සුරාබදු ආඥා පනත යටතේ නිවේදන සහ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 6ක් ඇතුළු පනත් කෙටුම්පත් 17ක් යටතේ නියෝග අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනේ. ඒවා ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුරු ගුණවර්ධන මහතා පැවසුවේ රට විශාල විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින බවයි. ඒ කොවිඩ් වසංගතය නිසා නොව 77න් පසු ඇති වූ විවෘත ආර්ථිකයේ ප්‍රතිඵලයක් ලෙස බව ඒ මහතා පෙන්වා දුන්නේය. ඊට මුහුණ දීම සඳහා අපනයන ප්‍රවර්ධනය කිරීමේ ජාතික වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මකයි. ඒ අනුව නව වෙළඳපොළ සොයා ගැනීමට උත්සාහ කරන බව ඒ මහතා පාර්ලිමේන්තුවේදී කීවේය. අපේ රටේ ඉතිහාසයේ විශාලතම විදේශ විනිමය ගෙවුම් ශේෂය පිළිබඳ අර්බුදයට තමයි අපි මුහුණ පාලා තියෙන්නේ. ඒ විදේශ විනිමය අර්බුදය නැත්තම් ගෙවුම් ශේෂ අර්බුදය COVID-19 වසංගතය නිසා පමණක් ඇති වූවක් නොව ඊට පෙර සිට අපි විශේෂයෙන් 1977න් පසු විවෘත වෙළඳපොළ ආර්ථිකය අනුගමනය කළ අවස්ථාවේ පටන් දිගින් දිගටම රටේ ගෙවුම් ශේෂය පිළිබඳ අර්බුදයක් ඇතිවෙන්න එක ප්‍රධාන හේතුවක් තිබුණා. විවිධ ක්‍රියාමාර්ග රාශියක් ගනු ලැබුවත් ලංකාවේ අපනයන සඳහා වෙන අපනයන ඉපයුම නැත්නම් අපනයන ආදායම වැඩි වෙනවට වඩා වැඩි වේගයකින් රටින් පිටට ගලා යන මුදල් ප්‍රමාණය වැඩි වුණා, ආනයන වියදම් වැඩි වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතා සඳහන් කළේ විදේශ විනිමය හිඟයට රජය වගකිව යුතු බවයි. බදු සහනදී රජයේ ආදායම කෝටි 60,000ක් අහිමි කරත් බවට ඔහු චෝදනා කළේය. වත්මන් තත්ත්වයේ එල්ලුර රටේ බොහෝ පිරිසකට රැකියා අහිමි ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ජයන්ත කැටගොඩ මහතා යලිත් අද පෙරවරුවේ කතානායක මහින්ද ආපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාල් කබල් මහතා ඉල්ලා සිටින පසු ඇති වූ පුරප්පාඩුවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කැටගොඩ මහතාගේ නම යෝජනා කළේය. කැඩගොඩ මහතා නවන පාර්ලිමේන්තු ආරම්භයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වී සිටියත් මීට මාස කිහිපයකට පෙර බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඔහු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා ආස්විය. වසර 2000 දී ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට තේරීපත් වූ කැටගොඩ මහතා අද දිනේදී ඇතුළු අවස්ථා 5කදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී තිබේ. වැලිකඩ බන්ධනාගාරයේ වහලේ මත නැගී විරෝධතාවයේ දෙන සිරකරුවන්ගේ ඉල්ලීම් Taman ටිටු කළ නොහැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ සඳහා ක්‍රියා කළ යුත්තේ අධිකරණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුවයි. මෙසේ විරෝධතාවයේ දෙන 10 දෙනා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබුව අය වෙති. මරණ දඬුවම් හා ජීවිතාන්තය දක්වා සිරදඬුවමට ලක්ව වැලිකඩ චැපල් වාට්ටුවේ සිටින සංඛ්‍යාව 1500කි. එම වැඩි පිරිස මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ දරුණු ගණයේ අපරාධකරුවන් බවද වාර්තා වේ. වැලිපස් සහ කළුගල් ප්‍රවාහන බලපත් මාර්ගගත ක්‍රමයට නිකුත් කිරීම ලබන 30 වෙනිදා සිට ආරම්භයි. මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙන්ම අනිකුත් අවශ්‍යතා සඳහාද මේ ක්‍රමය ඔස්සේ අදාළ සේවා පහසුකම් ලබා ගත හැකිය.
දැනට දිනකට මෙම ප්‍රවාහන බලපත් ලබා ගැනීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාලයට අයත් ප්‍රාදේශීය කාර්යාලවලට දිනකට 2000කට ආසන්න පිරිසක් පැමිණෙති. වසරකට නිකුත් කරන ප්‍රවාහන බලපත්‍ර ප්‍රමාණය ලක්ෂ 10 ඉක්මවයි. මේ වසරේ ගෙවුණු කාලයේදී එලෙස නිකුත් කළ බලපත් සංඛ්‍යාව 7,77,000 ඉක්මවා තිබේ. සිදුවන අක්‍රමිකතා වැළැක්වීම නව ක්‍රමවේදය හඳුන්වා දීමේ නව අරමුණකි. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. කිරිපිට මිල සම්බන්ධ අවසන් තීරණය අනිද්දා රැස්වන ජීවන වේදම් කමිටු රැස්වීමේදී සාකච්ඡා කෙරේ. ඒ සම්බන්ධ අවසන් තීරණය එහිදී ප්‍රකාශයට පත් කරනු ඇත. මේ වන විට බොහෝ වෙළඳ සැල්වල කිරිපිටි හැර අනිකුත් දරුවන්ගේ කිරිපිටි සහ රෝගීන් සඳහා ලබා දෙන කිරිපිටි වර්ග ප්‍රමාණවත්ව පවතී. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. කොවිඩ් රෝගය හා ස්නානය සම්බන්ධයෙන් පැතිරෙන අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් මාසයක් පමණ ගත වන තෙක් ස්නානය නොකළ පුද්ගලයන් සිටින බව හඳුනාගෙන ඇතැයි කොළඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය අධ්‍යාපන පිළිබඳ මහාචාර්ය ඉන්දික කරුණාරත්න මහතා පවසයි. කොවිඩ් රෝගයේ පවතින අවස්ථාවක සම්විතම් පිරිසිදුව සිටීම අතිශය වැදගත්ය. කොවිඩ් ආසාදනය වී සුව වූ පීනසතයට සෙම තත්ත්වයේ වැඩිවීමක් සහ කිව්සුම් යාම සාමාන්‍ය දෙයකි. කොවිඩ් සුව රෝගීන් ස්නානය නොකළ යුතු බවට පැතිරෙන ප්‍රචාර වෛද්‍ය විද්‍යාත්මකව පදනම් විරහිත වෙයි. විදෙස් පුවත්. කැනඩා මහමැතිවරණයෙන් හිටපු අගමැති ජස්ටින් ට්‍රූඩෝ මහතාගේ ලිබරල් පක්ෂය ජයගෙන ඇතැයි වාර්තා වේ. එරට පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා ආසන 170ක් අවශ්‍ය වෙයි. මේ වන විට ට්‍රූඩෝගේ පක්ෂ ආසන 157ක් ජයග්‍රහණය කර ඇත. 2019 වසරේදී එම පක්ෂය ජයග්‍රහණය කළ ආසන සංඛ්‍යාවට සමානය. මෙම මහමැතිවරණය තවත් වසර 2කින් පැවැත්වීමට නියමිතව තිබුණත් ආසන 170ක බහුතර බලය ලබා ගැනීම සඳහා ට්‍රූඩෝ වසර 2කට කලින් මැතිවරණය පැවැත්වීය. පාර්ලිමේන්තුවේ සම්පූර්ණ ආසන සංඛ්‍යාව 338කි. කන්සර්වටිව් පක්ෂයේ මේ වන විට ආසන 121ක් දිනා සිටී. අමරිකාවේ මූලිකත්වයෙන් පැවැත්වෙන කොරෝනා පිළිබඳ ගෝලීය සමුළුවට තමන් සහභාගී නොවන බව රුසියානු ජනාධිපති ව්ලාඩිමිර් පුටින් මහතා සඳහන් කරයි. ජගත් මහමණ්ඩල සැසිවාරයට සමගාමීව මාර්ගගත ක්‍රමය ඔස්සේ හෙට මෙම සමුළුව සංවිධානය කර තිබේ. දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරයට ආසන්න ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන බෝල්ඩස් මුහුදු වෙරළේ පෙන්ගුයින් පක්ෂීන් 60කට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි වාර්තා වේ. මෙම සතුන් වදීමේ තර්ජනයට මුහුණ දී සිටින සත්ව විශේෂයකි. මීමැස්සන්ගේ ප්‍රහාරයකට මෙම පෙන්ගුයින් ලක් වී ඇතැයි සත්ව විශේෂඥයෝ කියති. එම පෙන්ගුයින්ගේ ඇස් වටා මීමැසි දෂ්ට කිරීම දක්නට ලැබේ. මේ ඉතා දුර්ලභ සිදුවීමක් බව ඔහු පෙන්වා දෙති. පක්ෂීන් මියගිය ස්ථානයේ මීමැස්සෝද සිටිති. කිසිදු පෙන්ගුයින් සත්වයෙකුගේ වෙනත් බාහිර තුවාල නොමැත. එක් සතෙකුට මීමැසි දෂ්ට කිරීම 20කට වැඩි සංඛ්‍යාවක් සිදු ඇතැයිද පෙනෙන්නට තිබේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ බිබිල වාරිමාර්ග කලාපයේ කුඩා වැව්සා අමුණු 5ක් ප්‍රතිසංස්කරණය කෙරේ. ඒ සඳහා රුපියල් මිලියන 30කට ආසන්න මුදලක් වැය කෙරේ. සමෘද්ධි අමුණ, කොට්ට ගහ කඳුන අමුණ, හොඳලේ කුඹුර වැව, ගලහ කණ්ඩිය වැව, පලන් කැටි කටුව වැව මෙසේ ප්‍රතිසංස්කරණය කෙරේ. වැව් තුනේ ප්‍රතිසංස්කරණ කටයුතු දැන් අවසන් වෙමින් පවතී. එම වැව් හේතුවෙන් කුඹුර අක්කර 300කට ආසන්න ප්‍රමාණයක් යලමහත් දෙකන්නේම වගා කළ හැකිය. ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් සහ ඕවර් 20 තරගාවලියක් ලබන වසරේ පෙබරවාරි මාස අග සිට පැවැත්තේ. මුලදී ටෙස්ට් තරග 3ක් ඇතුළත් තිබුණත් පසුව ඒ 2 දක්වා අඩු කර ඇත. එම කාර්යබහුලත්වය නිසා එම තරගය අඩු කළ බව ඉන්දියාව පැවසුවත් ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ලබන වසරේ සිට කණ්ඩායම් 10ක් එක්වීම බව වාර්තා වේ. මේ වන විට එම තරගාවලියට ක්‍රීඩා කරන්නේ කණ්ඩායම් 8ක් පමණි. එහෙත් වැඩිවන කණ්ඩායම් හේතුවෙන් දැනට පැවැත්වෙන තරග 94 දක්වා ඉහළ යන බැවින් අදාළ තීරණය ගෙන ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා ඉන්දියා ප්‍රථම ටෙස්ට් තරගය පෙබරවාරි 25 වෙනිදා බෙන්ගලුරුහිදී ආරම්භයි. ඕවර් 20 තරගාවලිය ආරම්භෙන් ලබන වසරේ මාර්තු 13 වෙනිදායි. ඉන්දියාව තම ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට වැඩි අවධානයක් යොමු කර ඇති බව මෙයින් පැහැදිලි බව විචාරකයෝ කියති.
ලෝක පාපන්දු සම්මේලනය නිකුත් කර නවතම ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව 50 වන ස්ථානයේ සිටී. ලබා ඇති ලකුණු සංඛ්‍යාව 100කි. ප්‍රථම ස්ථානයේ සිටින්නේ බ්‍රසීලයයි. ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාව 399කි. පෝලන්තයේ ලකුණු 391ක් ලබා දෙවන ස්ථානයේ පසුවේ. රුසියාව තෙවන ස්ථානයේ, ප්‍රංශය පස්වන ස්ථානයේ සිටී. ඇමරිකාව සිටින්නේ 7 වන ස්ථානයේය. මේ අතර යුරෝපා වොලිබෝල් තරගාවලියේ අවසන් තරගෙට ස්ලෝවේනියාව සුදුසුකම් ලැබිය. ඔවුන් හැම පරාජුවේ ලෝකශූර පෝලන්ත කණ්ඩායමයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. ප්‍රථම වතාවට මෙරට නිෂ්පාදනය කළ 4G ස්මාර්ට් ජංගම දුරකථනය ලබන දෙසැම්බරයේදී වෙළඳපළට නිකුත් කිරීමට ඒ නිෂ්පාදනය කළ මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ආයතනය සූදානම් වේ. හයිපර් 4G ලෙස නම් කර තිබේ. මේ සඳහා දකුණු කොරියාවේ ලෝඩු ජාත්‍යන්තර ආයතනයේ සහායද ලැබී තිබේ. නව නිෂ්පාදනය සඳහා පේටන්ට් අයිතිය ශ්‍රී ලංකා සමාගම බලාපොරොත්තුවෙන් සිටී. මෙරට මයික්‍රෝ ඉලෙක්ට්‍රිකල් ආයතනය වසර 25ක් පුරා මෙරට විදුලි උපකරණ නිෂ්පාදනය කරන ආයතනයකි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ප්‍රීලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න. NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. මෙරට නිෂ්පාදනය කළ හැකි බීජ සහ භෝග ඉදිරි වස 3ේදී ආනයන අත්හිටුන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඒවා දේශීය නිෂ්පාදනය කිරීම දැන් ආරම්භ කර ඇත. උපරිම භූමි ප්‍රමාණය හෙක්ටයාර් 2ක් වගා කටයුතු සඳහා නොමිලේ පොහොර සහනාධාරය ලබා දේ. උවියාගේ වගා භූමි ප්‍රමාණය හෙක්ටයාර් 10ක් වන්නේ නම් මේ සඳහා විවෘත වෙළඳ පොලෙන් කිලෝග්‍රෑම් 50 සායනික පොහොර මිටියක් රුපියල් 1500 සහන මිලට ලබාගත හැක. 2020 මහකන්නේ වගා කරන ලද භූමි ප්‍රමාණය හෙක්ටයාර් 837,080ක් වන. විවගා කරන ගොවියෙක්ට උපරිම හෙක්ටයාර් 2 ඉක්මන බිම් ප්‍රමාණය සඳහා කිලෝග්‍රෑම් 50ක රසායනික පොහොර මිටිය බැගින් 1500 සහන මිලට පොහොර සහනාධාර ලැබේ. විවගා කරන ලබන කලාප වෙන වශයෙන් සඳහන් කරලා තියෙනවා. අතිරේක භෝග සඳහා අක්කර ලබා දෙන පොහොර ප්‍රමාණය කොපමණද යන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත වගා කරන ලබන වර්ගය අනුව යෙදෙන පොහොර ප්‍රමාණය වෙනස් වේ. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ. ඇයි මල්ලි මොකද හදිස්සිය? නෑ අයියේ ඉතින් සල්ලි තමයි හදිස්සිය. ඇත්තද? හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා. ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක 3 wheeler එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න. LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ්, වීල් පොතට එවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව. සබරගමුව බස්නාහිර හා වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඇතැම් ස්ථානවලට තද වැසි ඇතිවේ. නැගෙනහිර ඌව සහ උතුරුමැද පළාත්වලට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. අද පෙරවරු 20 කොළඹ ඇතුළු තද ආසන්න ප්‍රදේශවලට තද වැසි ඇදහැලිමින් පවතී. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. ජගත් සංවිධානයේ 76 වෙනි මහමණ්ඩල සැසිය අද නිව්යෝර්ක්දී ආරම්භයි. පුහුණු ශ්‍රමිකයන්ට වැඩි රැකියා අවස්ථා ලබා දෙන්නයි ජනාධිපතිතුමා කුවේටෙන් ඉල්ලීමක් කරයි. 3,15 ලක්ෂයකට වැඩි එන්නත් රටට ලැබේ. 51%කට මාත්‍රා 2කමදී අවසන්. කොවිඩ් රෝගීන්ට උපකාර කිරීමට තවත් දුරකථන අංකයක්. උසස් පෙළ සිසුන්ට ෆයිසර් එන්නත දීම ඉක්මනින්ම. රජයේ ජනතාවට දුන් බදු සහන සමගි ජන බලවේගයේ විවේචනයට. ගෑම්ත කැටගොඩ මහතා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි. වැලිකඩ සිරකරුවන් පිරිසක් තවදුරටත් විරෝධතාවක. වැලිපස් සහ කළුගල් ප්‍රහාණ බලපත් මාර්ගගත ක්‍රමයට නිකුත් කිරීම 30 වෙනිදා සිට. කැනඩා මහමැතිවරණ හිටපු ආගමිතට ජය. ඉන්දියාව සමග ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට තරගයක් අඩුවීමට හේතු හෙළි වී. ලෝක වොලිබෝල් ශ්‍රේණිගත කිරීම වල ශ්‍රී ලංකාවට 50 වන තැන.
අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සාන්තිය හැකි. මීළඟට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.